ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ පුතාය. රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරු ශ්‍රද්ධා රූපවාහිනිය ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරු ලකිරු ගුවන්විදුලිය ඔබට මෙත් සිතින් ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්ම තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ අද මේ මොහොතේ පටන් උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඔබ එකතු කරගන්නටයි අප සෝදානම් වෙන්නේ. අද දවසේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නොම්බර 78 9 තල්වත්ත ගෝනවල යන ලිපිනේ පදිංචි පින්වත් පුෂ්පිකා වේරගල මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින්. ඔවුන්ගේ බැතිබර දායකත්වයෙනුයි මේ ස්පෙෂල් වැඩසටහනේ සිට නැත්නම් මේ ධර්ම සාකච්ඡාව ඔබට තිලින කරන්නට අපට අවකාශය උදා වූයේ. ඔබටත් පුළුවන් ඔබ කැමති නම් ධර්ම දායකත්වයේ වෙනුවෙන් අපට කතා කරන්නට 071 232 88 87 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 යන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ දායකත්ව අංශයට ඇමතුමක් ලබාගෙන මේ පිළිබඳව තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඉරිදා දවස විවේකී ඉරිදා දවසේ ඔබට ඔබේ ජීවිතය පිනෙන් පුරවන්නට බොහෝ දේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ශ්‍රී සද්ධර්මයේ එලෙසින්ම තිලින කරන්නට රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා හැටියටත් ගුවන්විදුලි මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා හැටියටත් සමගාමී විකාශයක් සිදු කරමින් ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන තුළින් බොහෝ දේ ඔබ වෙනුවෙන් තිලින කරන්නට කටයුතු කරනවා. අදත් අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ධර්මාසනයේ වෙනුවෙන් වැඩම කර සිටින මහමෙවුනාව භාවනාසප වාසී පින්වත් ස්වාමීනි ඔබ වහන්සේව පළමුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහෝමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව අප සියලු දෙනා එක්ක පිළිගෙන සිටින අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපවාහිනිය ලකුරු ගුවන්විදුලිය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මොහොතේ අපව ශ්‍රවණය කරනවා, අපිව නරඹනවා වෙන්නට පුළුවන්. ඒ සියලු දෙනාටම ඔබ ධර්මය අධ්‍යයනය කරද්දී එහෙම නැත්නම් ඔබ ධර්මය වටහා ගන්නට උත්සාහ කරද්දී ඔබට යම් නොතේරෙන තැන් තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට යම් කිසි ගැටලුවක් පැන නගින්නට පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබේ ගැටලුවට පිළිතුරු සපයන්නටයි ධර්මාසනයේ වැඩ සිටින්නේ. 0112 548 400 0112 548 400 දුරකථන අංකය ඔස්සේ සවස 4 වනතුරු හෝරාවක කාලයක් ධර්ම සාකච්ඡාව සජීවීව ඔබ වෙනුවෙන් විකාශය කරනවා. ඒ නිසා අපිට දුරකථන ඇමතුමක් ලබලා දීලා බොහොම කෙටියෙන් බොහොම පැහැදිලිව ඔබේ ප්‍රශ්නය අපට යොමු කරන්න. ඒ වෙලාවේදී ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ එහෙම නැත්නම් ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ පුළුවන් තරම් අඩුවෙන් තබාගෙන දුරකථනයේ ඔස්සේ අපිව ශ්‍රවණය කරන්නට කියන කාරණාව ඒ පණිවිඩයත් මෙත් සිතින් ඔබ හමුවේ තබමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට ඔබ සැමගෙන් අවසර ඉල්ලා සිටිනවා. ස්වාමීනි අවසරයි. අද දවසේ සවස ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ නිරන්තරයෙන් කියවෙච්ච දෙයක් තමයි ස්වාමීනි අපි බොරු දේවල් වලට එහෙම නැත්නම් පුහු දේවල් වලට කාලය වැඩියෙන් වෙන් කරන්නේ. ධර්මයේ අපි අධ්‍යයනය කරන්නට තමයි අපේ ජීවිතේ වැඩි මොහොතක් ගත කරන්නට ඕනේ. ස්වාමිනී තිසරණේ පිහිටීම තමයි ධර්මයේ අධ්‍යයනය කිරීමේ පළමු තැන. එයින් ආරම්භ කරන ධර්මයේ අපි හිතමු පොතකින් එහෙම නැත්නම් ධර්මයේ පරිශීලනය කරන්නට පටන් ගන්නවා ස්වාමිනී. පුංචි තැනින් පටන් ගන්න තැන කොතනද? එහෙම නැත්නම් ආරම්භක තැන කොතනද කියන කාරණාව අපේ මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ඇරෙට ඔබ වහන්සේ අපිට කියා දෙනවා නම් බොහොම කැමැති අවසරයි පින්වත් ස්වාමිනී. නමෝ බුද්ධාය හැම දිනාටම තිරුවන් සරණයි. පින්වත්නි ඇත්තටම ඔබතුමා ඇහුවා වගේ තිසරණය මුලින්ම සරණ ගියාට පස්සේ කෙනෙක් දැන් ඒ ශ්‍රාවකයා තුළ පිහිටනවා. තිසරණ සරණ ගිය ශ්‍රාවකයෙකුට තවත් නමකින් අපි කිව්වොත් එහෙම ඒ ශ්‍රාවකයාට කියනවා සේක කෙනා කියලා. සේක කියලා කියන්නේ ධර්ම මාර්ගේ හික්මෙන කෙනා කියන එක. ඒතර ඒක සේක කියන එකේ අනිත් වචනේ තමයි අසේක. අසේක කියලා කියන්නේ ධර්ම මාර්ගේ හික්මී අවසන් කියන රහතන් වහන්සේට කියන නම. එතනින් පහළ අනාගාමී උතුමන් වහන්සේ, සකදාගාමී උතුමන් වහන්සේ, සෝවාන් උතුමන් වහන්සේ, සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෝ ඒ සියලුම සේක ප්‍රතිපදාවේ ඉන්න උතුමන්. එතකොට සේක කෙනෙක් සතුව තිබෙන බල ධර්ම නැත්නම් ගුණ ධර්ම බල ධර්ම පහක් තියෙනවා. ඒවට අපි කතා කියනවා ධර්මයේ තුල සඳහන් වෙනවා සේක බල ධර්ම. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ඔන්න ඔය පහ. එතකොට තිසරණේ පිහිටීමත් සමග කෙනෙක්ට ඔන්න මේ සීක බල ධර්ම තමයි තියෙන්නේ. සීක පුද්ගලයන් එතකොට ධර්මෙ හික්මන කෙනා. එතකොට ඒ කෙනා
මුලින්ම ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව සමාදන් වුණාට පස්සේ කොහොමත් ඒ තුමන් වහන්සේ වුණ සීලයට පුරුදු වෙනවා. සීලයට ආස කරනවා. ඒ කියන්නේ සතුන් මැරීමෙන්, සොලකමින්, වැරදි කාම සේවනයෙන්, බොරුවෙන්, ඊට පස්සේ මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඒතකොට එහෙම වැළකීලාට පස්සේ ඔන්න ඊළඟට තමයි සද්ධා සීල ශ්‍රුත. අන්න ශ්‍රුතය. ධර්මඥානෙ. දැන් බොහෝ අයට අර කිව්වා වගේ දැන් ඔබතුමත් මතු කළා වගේ ශ්‍රද්ධාව තියෙනවා. අද ඇත්තටම අද කාලේ ගිහි පිරිසට ශ්‍රද්ධාවන්තයි දානමාන දෙනවා, වන්දනාමාන කරනවා, පුද පූජාවන් පවත්වනවා. නමුත් බොහෝ අයට හරියට මේ ඒක අවබෝධයෙන් කරන විදිහ. දැන් අපි කියමු දානමාන දෙන්න ගොඩක් අය ඇත්තටම ආසයි. දැන් දානෙම ගමුකෝ අපි. දානීය දෙන්න ඇත්තටම ගොඩක් අය ආසයි. එහෙම ලෝභ නැහැ. ඉල්ලුවොත් දෙනවා. ඊට පස්සේ නැති තැන් වල අනේ පව් කියලා දැන් සතුරු කෙනෙකුට උනත් දෙන්න හිත නැමෙනවා. මුලින් තරහයි. පස්සේ අනේ පව් කියලා දෙන්න හිත නැමෙනවා. නමුත් අන්න දානීය කියන එක ඊට පස්සේ අපි භාග්‍යතුන් වහන්සේ හැබැයි ධර්මයේ තුලින් දේශනා කරනවා දෙන දානේ කොහොමද මහත්ඵල වෙන්නේ කියලා. දැන් අද වෙලා තියෙන දානේ දෙන්න හැමෝම ආසයි. ධර්මයේ සරණ යාමත් එක්ක දානේ දෙන්න ආසයි. හැබැයි මහත්ඵල වෙන්න හැටි දෙන්න දන්නේ නැහැ. අන්න මහත්ඵල මහානිසංස වෙන්න දෙන්න දන හැටි දෙන හැටි ධර්මයේ තුලනේ යන විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒකයිද ධර්මඥානයේ පැත්තට. ධර්මයේ තුල තමයි ඒක විග්‍රහ කරන්නේ. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න කොහොමද පළවෙනිටම ගත්තොත් දානේ දෙන්න කලින් ඊට පස්සේ දානේ දෙන මොහොතේ දානේ දීලා ඉවර වෙලා ඔන්න හිත පහදවා ගන්න. දැන් අන්න ඒ ක්‍රමයේ දන්නේ නැහැ. ඊට පස්සේ දානේ දෙන්නකොට ඊට පස්සේ ඒක නා හොඳට අත් නොහරින දෙයක්, විසි නොකරන දෙයක්, ඊට පස්සේ අලුත් දෙයක් දෙන්න ඕනේ. ඊට පස්සේ සකස් කරලා දෙන්න ඕනේ. එහෙම දානේ දෙන හැටි දානේ ආනිසංස තියෙනවා. දෙන හැටි දේශනා. දැන් එහෙම දෙන්නේ නැති දැන් සමහර කෙනෙක් අනේ දානේ දෙනවා ලුණු ඇඹුල් බලන්නෙත් නැහැ. ඊට පස්සේ එහෙම හොඳ නැහැ. එහෙම පව් සිද්ධ වෙනවා. දැන් අන්න දමු දේශනාව තුළින් සකස් කරලා දෙන්න. එහෙමයි. හොඳට රසන මනහකට සකස් කරලා දෙන්න. දැන් ඒ කාරණේ දන්නේ නැති නිසා අරය හිතුවා. නමුත් ශ්‍රද්ධාව තිබුණනේ යට. නමුත් එයා හිතුවා මෙහෙම එක හොඳ නැහැ. නමුත් ධර්මයේ තුල තියෙනවා අන්න මනහකට සකස් කරලා දෙන්න කියලා. එතකොට ඒ දේ ආවේ යන්න ධර්මයේ අධ්‍යයනය කිරීමත් එක්ක. නැත්තම් එතකන් එයා හිටියේ අර දෘෂ්ටියකට ග්‍රහණය වෙලා මෙහෙම හොඳ නෑ. ඕක අතල්ලන්නවත් හොඳ නෑ. ඕකට අත තියන්නවත් හොඳ නෑ. ඊට පස්සේ ඒක ලුණුයිද දන්නෙත් නෑ, තිතද දන්නෙත් නෑ. ඊට පස්සේ කනකොට තමයි විසි කරන්න වෙන්නේ. කන කෙනාට ඒක වළඳන කෙනා. ඊට පස්සේ ඔන්න ඒ දානේ වගේ ගත්තොත්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ තමයි අනිකුත් ධර්ම කාරණාවල. දැන් උන්න අර අපි ඉස්සෙල්ලාම ධර්ම දේශනාවේදී අපි කිව්වා අපි සීල් ගන්නවා කියලා. ඔන්න අනේ අහිංසක අම්මා කෙනෙක් හරි තරුණ කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් අනේ ඔන්න පොයේට සිල් ගන්න ආසයි. නමුත් ඔන්න සීල් එයා ආසාව තිබුණා. නමුත් සීලේ සමාදනුත් වෙනවා. සීලේ රකින්නත් ආසයි. නමුත් සීලේ රකින්න ක්‍රමය දන්නේ. සීලේ තුල සංවර වෙන ක්‍රමය දන්නේ. සීලය කියන්නේ කුමක්ද නේ? සතුන් මැරීම කියලා හිතනවා. එයා හිතනවා එක්ක දැන් හාල් මැස්සෝ කන්න හොඳ නැහැ. එයා එක්ක හිතනවා එහෙනම් කොළයි බතුයි තමයි කන්නේ. ඊට පස්සේ උන සමහර කෙනෙක් හිතනවා දැන් අනිත් කෙනාගේ වතුර කෝප්පේ ගන්න වතුර ටිකක් අනේ විශ්වාසයෙන් බොන්නෙත් නැහැ. වතුර බෝතලය අරගෙන මේක හොරකමක් වෙයිද දන්නේ නැහැ. එතකොට ඒ සිල්පද අපේ භාග්‍යතුන්ස් විග්‍රහ කරලා තියෙන විදිහ අන්න ඒක තියෙන්නේ ධර්මයේ තුල. එහෙමයි. එතකොට ඒකයිද ධර්මඥානෙට. එතකොට අන්න ඒක නිසා තමයි යා කියවන්නේ අන්න සූත්‍ර පිටකේ හොඳට අධ්‍යයනය කරන සීලඛණ්ඩකේ හොඳට අධ්‍යයනය කරලා තිබොත් අන්න යාටම තේරෙනවා. එතකොට මම මේ හිතන් හිටපු ක්‍රමේ වැරදීනේ එහෙනම්. මේ භාග්‍යතුන්ස් වෙන විදිහකට දේශනා කරන්නේ. එතකොට අන්න අර යම් හෝ කුඩා හෝ ශ්‍රද්ධාවකින් පටන් ගත්ත කෙනාට අන්න යහපත අයහපත නිවැරදි යහපත් දේ මෙන්න මේකයි සතුන් මැරීමෙන් වළකීම භාග්‍යතුන්ස් දේශනා කරේ. මෙන්න බලන්න එහෙනම් මම හිතන් හිටපු විදිහට මේ සොරකමින් වළකීම කියලා භාග්‍යතුන්ස් දේශනා මෙහෙමනේ. වැරදි කාමසේවයෙන් වළකිනවා කියලා කිව්වේ මේකනේ. ඊට පස්සේ බොරුවෙන් වළකිනවා කියලා කිව්වේ මෙහෙමනේ. මත්පැන් මද්ද්‍රව්‍යයෙන් වළකිනවා කියලා කිව්වේ මේකනේ අපේ භාග්‍යතුන් දෙන්නේ. මේ කේලම කියලා මෙහෙමනේ දේශනා කරලා තියෙන්නේ. පරුස වචන කියන්නේ මේ දැන් පරුස වචන කියන එක භාග්‍යතුන් දේශනා කරන්නේ කොහොමද දැන්? හැමෝම හිතන්නේ පරුස වචන කියලා අපි සාමාන්‍ය වරෙන් ගන්න නිකන් කුණුහරුපෙන් බයින එක විතරයි පරුස වචන කියන්නේ. නමුත් භාග්‍යතුන් පරුස වචන සීපදේ දේශනා කරනවා. කොහොමද පරුස වචනේ වැලකීම දේශනා කරන කන්න සුඛ හදයංගම පෝරි ඒ කියන්නේ කනට මිහිරි හෘදයාංගම වචන පාවිච්චි. ඒතකොට කනට මිහිරි නැති අපි හිතමු ඒක යාට සමහර මිනිස්සු ඉන්නවනේ සමහර අය සත්තු වත්වයක නම් කියලා බනින්නේ. එතකොට මේ ඔක්කොම පරුස වචන වලටයි තමයි. අරයා හිතන් ඉන්නේ අර විදිහේ වචන ටික විතරයි පරුස වචනේ.
නමුත් පරෝස වචනේ කියන එක භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට ධර්මයේ තුල විග්‍රහ කරනවා. මට තේරෙනවා ස්වාමීනි මෙන්න මෙහෙම ගැටලුවක්. දැන් අපි දන්නවා අපි යම් තාක් ධර්මයේ ශ්‍රවණය කළා ස්වාමීනි මනුස්ස ජීවිතයේ අල්ප ආයුෂ ලැබෙන්නේ ප්‍රාණඝාතය නිසාවෙන් කියලා. එතකොට මේ අපේ මේ වත්මන් සමාජයේ සිරිතක් විදිහට අල්ප ආයුෂ අරගෙන ජීවිතයක් අහිමි වෙච්ච කෙනෙකුට පින් අනුමෝදන් කරන්නට අපි මේ ගවයෝ නිදහස් කිරීම කියන එක නිරන්තරයෙන් කරන දෙයක්. හැම තැනකම පින්කමක් විදිහට. ගවයෙක් විතරද ස්වාමීනි එහෙම නිදහස් කරන්න පුළුවන්? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. දැන් මෙහිමයි. දැන් අපි කිව්වොත් ප්‍රාණඝාතයෙන් දැන් මෙහෙම එකක් අපි දේශනාවේ තියෙන එක ධර්මයේ භාගතුනය දේශනා කරන්නේ යමෙක් සතුන් මැරීමෙන් වළකීද ඔහු අභය දුන්නා වේ. එහෙමයි. ඔන්නෝම ශිල්පදේ විග්‍රහ කිරීම තුලින් තියෙන්නේ. එතකොට ඒක හරකද කුකුලද මිනිස්සයද ඌරද ඊට පස්සේ තලගොයද එහෙම වෙනසක් නැහැ. එහෙමයි. භාගතුනය දේශනා කළ යමෙක් සතුන් මැරීමෙන් වළකීද ඔහු අභය දුන්නා වේ. එතකොට දැන් අර ඔබතුමා ඇහුවා වගේ දැන් ඉතින් අභය දානමය පින්කමකින් දැන් අපිට ඉතින් බොහෝ ලෙස දෙන්න තියෙන්නේ ගවයෙක් නිදහස් කරන එක. ඉතින් අනිත් සත්වෝ නිදහස් කරන එකත් හොඳයි. ඊට පස්සේ දැන් ඉතින් ඒකෙදි අපිට ගවයමයි ඒකාන්තයෙන් කියලා ඉතින් කියන්න බෑ. ඉතින් තව සත්තු ඉන්නවනේ. ඉතින් තමන් කැමති සත්‍යක් නිදහස් කරන එක හොඳයි. දැන් ප්‍රාණඝාතය අකුසලයෙන් දැන් අපි කියමුකෝ එතනදී දැන් ගත්තොත් එහෙම අඩු ආයුෂයකින් මිය යන කෙනෙක් ගැන කතා කරද්දී අඩු ආයුෂයකින් මිය යන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ චූලකම්ම විභංග සූත්‍රයේදී එයා සසරේ ප්‍රාණඝාතය යෙදෙනවා. සසරේ ඉන්නකොට ප්‍රාණඝාතයෙන් යෙදුනට පස්සේ ආය ජීවිතයෙන් අවසානයේ ඔන්න එයා නිරේ යනවා. නිරේ ගිහිල්ලා නිරේ විඳවලා සතර පාය විඳවලා මනුස්ස ලෝකයකට එනවා. මනුස්ස ලෝකයකට ආවට පස්සේ අවසානයේ අර අකුසලයේ අවසාන අර පවේ අවසාන විපාකේ තමයි කියනවා අර විඳවන්නේ මොකද්ද මේ කෙටි ආයුෂයකින් යන එක. අල්ප ආයුෂයෙන් යමිය යන එක. එතකොට ඒ ආයුෂයෙන් නිදහස් වෙන්න නම් හරියමදී අපිත් කළ යුත්තේ ධර්මයේ තුලින් ගත්තොත් එහෙම තම තමා පුද්ගලිකව සීලය තුල සමාදන් වීමයි. දැන් සමහර වෙන ගවයෙක් නිදහස් කරනවා කියන එක එපා කියන්නේ ඒකිනුත් පිනක් රැස් වෙනවා. හොඳයි බොහොම හොඳ දෙයක්. දෙමුත් අපි ඒ නිදහස් කළා කියලා ඒ සත්වයාට අබේ දුන්න වෙනවා. ඒකෙන් අපිට ඒකාන්තයෙන්ම පිනක් රැස් වෙනවා. නමුත් අපි තමත් දැන් හිතන්නකෝ ඒක මේ වගේ දැන් අපි සිල් රකින්න නැතුව අපි හරකෙක් නිදහස් කරනවා. මම සතුන් මරමින් මම ඔන්න හිතන්නකෝ අපි මදුරුව හරි මරමින් අපි මොකක් හරි සතුන් මරමින් අපි හරක් මරන්නේ මිනිස්සු මරන්නේ නැහැ කියමුකෝ. නමුත් වෙන වෙන අකුසල දහම් කරමින් පොඩි ආර වගේ මදුරුව හරි මරමින් ප්‍රාණඝාතයෙන් අපි වැළකී නොඉඳලා අපි ඒ කුසලයේ කරනවා කියමුකෝ අපි ඒ පින්කම. නමුත් ඒ පින්කම කිරීම හේතුවෙන් ලැබෙන පින රැස් වෙනවා. නමුත් අපි අර විදිහේ අපි සීලයක සංවර නොවීම නිසා ඒක කරොත් එහෙම ඒකේ දුර්විපාකෙත් අපිට රැස් වෙනවා. ඉතින් සිල්පදයක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අර වගේ ප්‍රාණඝාතයෙන් යමෙක් වළකීද ඒ තුල තියෙන්නේ මේ කාන්තෙන් අබේදීමමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ අබේදෙන ක්‍රමය ඉතින් එක එකනා විවිධාකාරයෙන් කරනවා. සමහරු සත්තු නිදහස් කරනවා. සමහරු ඉතින් එහෙම මොකුත් නැතුව තමන් හොඳට සීලයම පුරුදු කරගෙන යනවා. සමහර අය මෛත්‍රිය කරනවා. ඉතින් සමහර අය කරුණාව දන් දෙනවා. ඉතින් ওই විදිහට විවිධාකාරයෙන් කෙනෙකුට ඒක පුරුදු කරගන්න පුළුවන්. ඉතින් ඒකට සතා කියලා අර ભેදයක්වත් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනායි ස්වාමීනි දානෙ දෙන්නත් පුළුවන් විවිධ දුකටපත් වූවන්ගේ දුක නැති කිරීම. මොකද දානෙ කියන එක තමයි වටින්නේ එතන කාරණා. දෙන දාන වස්තුව දානයට ලක් වෙන කෙනාවත් මෙහෙමනේ දැන් එතනදී දානයේදී ඇත්ත වශයෙන්ම අත්හැරීම. දානය කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මසුරු මල අත්හැරීම. මසුරු මල දුරු කිරීම. ඡාගය අත්හැරීම. එතකොට අත්හැරීම කියන එක තමයි එතනදී වටිනාම දේ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන් දෙන්න ඕනේ කාටද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔබ හිත පහදින තැනට දන් දෙන්න. ඔබට හිත පහදින තැනට දන් දෙන්න කියලා. එතකොට විවිධයට හිත පහදින තැන වෙනයිනේ. ඊට පස්සේ තමයි ඒකෙන අහන්නේ ඒකෙන අහනවා ස්වාමීනි දන් දීම නිසා මහත්ඵල වෙන තැන වැඩිපුර මහත්ඵල මහනිසංස වෙන්නේ කොතනද? ඒක වෙනම ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා හැව්වේ ස්වාමීනි මම දන් දෙන්න කැමති. දන් දෙන්න ඕනේ කොතැනටද? ඔබට හිත පහදින තැනට දෙන්න. ඔන්න එහෙම උත්තරේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ අරකින අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොතැනකට දන් දුන්නොත්ද මහත්ඵල මහනිසංස වන්නේ? එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා උදෙසා දෙන්න. ස්වාමීනි අවසර. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා 0112 548යි 400 ඇමතුම් අංකය ඔස්සේ ධනුෂ්ක මහත්මයා මහනුවරින් අපිට කතා කරන්නේ. නමෝ බුද්දයි තෙරුවන් සරණයි.
මහත්තයා මම මත්ද්‍රව්‍ය ගත්ත මාස 7ක් විතර. ඊට පස්සේ මම නතර කළා දැන් මාස 3ක් වෙනවා. මගේ වැඩවලට මම කොළඹට යනකොට මගේ යාළුවෝ ඉන්නවා මම එතකොට ආයෙ දෙන්න කරනවා. හැබැයි මම නුවරට ආවට පස්සේ මම මේක කියක් කරන්නේ නැහැ. ඉතින් මම මත්ද්‍රව්‍ය ගන්න නැහැ. මම හොඳට පන්සිල් ගන්නවා හවසට හැමදාම උදේටයි හවසටයි. මේ වැඩි කරනවා. ආයෙ මම කොළඹ වෙනකොට මම මේ දේම ආයෙ කරනවා. මහත්තයා මට එතනින් නැගී ඉතින්ද ස්වාමීන් මට අවවාදයක් දෙනවා නම් තමයි මම හොඳ මේ මහත්තයා මට හොඳයි දරුෂ්‍ය මහත්මයා ඔබේ ගැටලුව අපිට පැහැදිලි ස්වාමීනි අවසරයි. එතකොට දැන් අර ඒතුමා මුලින් මත්ද්‍රව්‍යයට අහුවෙලා නතර කරලා ඊට සාය කොළඹ යනකොට ආයෙකොට මේ එතන යහළුවන්ගේ එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍ර සේවනයේ පිළිබඳ ගැටලුවක් ස්වාමීනි. එතකොට ඔබතුමා එහෙනම් දැන් ඒ යාළුවොත් එක්ක යන්න අවශ්‍ය නැත්තම් ඒ යාළුව මගහැරලා යන්න කටයුතු කරන්න පුළුවන්. එකක්. එතකොට යාළුව මගහැරීමෙන් කටයුතු කරලා අපිට ඒ කුසලෙන් ඔබතුමාට ගැලවෙන්න පුළුවන්. එතකොට ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔබතුමා බලන්න හොඳට හිතට අදිෂ්ඨානය ගන්න. ඉතින් මේකට දැන් අපි අහලා තියෙනවනේ කුසල් වඩන්න ඡන්ද කැමැත්ත. දැන් මෙතුමට ඇත්තටම කැමැත්ත තියෙන ඔහොම හැමෝම කතා කරලා ඔහොම කියනේනේ මම මත්ද්‍රව්‍ය බීවා මම එහෙම නතර කළා කියලා. ඒතර අවංක කෙනෙක් නේ මෙතුමා. දැන් මෙතුමා මේක ලෝකෙම අහන එකක් නේ. ඒතර මෙතුමා අවංකව කිව්වා. ඒතර අවංක කෙනෙක්. එතකොට මෙතුමාට ඇත්තට මේකෙන් ගැලවෙන්න කැමැත්තක් තියෙනවනේ. එතකොට අපි අහලා තියෙනවා කුසල් වඩනකොට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එතකොට මෙතුමා මේක අකුසලයක් කියලා විමසුවා. ඉතින් හොඳ නෑ කියලා. දැන් ඔබතුමාට අවශ්‍ය වෙන්නේ කැමැත්තක් තියෙනවා. ඔබතුමාට චිත්තය හොඳට අදිෂ්ඨානයක් ඇති කරන්න සිතින්. අදිෂ්ඨානයක් ඇති කරගන්න ගෙදරින් පිට වෙනකොටම මම මේ දේ මං අද මොනවා වුණත් මම අද මේක පාවිච්චි කරන්නේ නෑ. දැන් පළවෙනි එක කිව්වනේ යාළුවා අතහරින්න කියලා. යාළුවා මග හැරලා යන්න කියලා. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනේ. යාළුවොත් මග හැරලා යන්න බැරි නම් යාළුවොත් එක්කම නම් යන්න තියෙන්නේ. හොඳට හිතට අදිෂ්ඨානයක් ගන්න මම අද බොන්නේ නෑ. ඒකම හිතට අදිෂ්ඨාන කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා ඊරස අඟුලිමාල මහරහතන තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා හොඳට හිත අදිෂ්ඨානයෙන්ම නිතරම යන හැම වෙලෙම හිතට දෙන්නේ නෑ මම අද බොන්නේ කියලා ඒ යාළුවෙක් එකතු වුණාට පස්සේ ඔබතුමා නිකන් මග හරින්න උපක්‍රමශීලීව භාවිතා කරන්න. එක්කව අද බොන්න බෑ නේ ඔයාලා මොකක් හරි කරන්න මට අද නිකන් බෑ වගේ සමහර වෙලට මග හැරීම අර ඒ කියන්නේ එතෙන්ට අවශ්‍ය කරන ඥානය පාවිච්චි කරමින් මග හරින්න උත්සාහ කරන්න. ඊට පස්සේ හිතට අදිෂ්ඨානය කරගෙන නිතරම හිතට අදිෂ්ඨානය දෙන්න. ඊට පස්සේ තමයි ඔබතුමාට අවශ්‍ය වෙන වැදගත්ම කාරණාව වීර්යය කියන එක. ඔබතුමා මේ වීර්යය ඇති කරගන්න භාගතුන දේශනා කරනවා තාමවා ධල්ල පරක්කම අනික්කිත දූරේසු කුසලේසම දැඩි ලෙස ගත්ත දෙයක් අවශ්‍ය වෙනවා. දැන් අපගේ භාගතුන දැන් අපි ගොඩාක් අයට ඇත්තටම මේ ලෝකේ හැමෝම අහස මේ ධර්මය අහන හැමෝම දැන් මේ වගේ channel එකක් දාලා අහන්නේ ධර්මයට ආස කෙනෙක් නේ. නමුත් දැන් ඕන තරම් ලෝකේ channel තියෙනවනේ. ඒකක් දාලා මේක දාන්න නැතුව ඒකක් දාන්නේ ආයේ මේකට ආස නැති නිසානේ. එතකොට මේ අහන්නේ අවංකවම ධර්මයට ආසයි කැමැත්ත තියෙනවා. සමහරලාට කෙනෙකුට වීරිය මදි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් අය සිල් රකින්න ආසයි ඇත්තටම. සිල් රකින්න යට වීරිය මදි. එතකොට ඉතින් තුනුරුවන් වන්දනා කරන මොකද ඒකට දැන් අපි ධර්මයේ තුල අහලා තියෙනනේ පුබ්බේත කත පුඤ්ඤතා පෙරකල පින් තිබෙන මංගල සූත්‍රෙ හිමිතින්ගේ පින් බලයක ඇත්තටම අවශ්‍යතාවයක් වෙනවා. නැහැ නෙමෙයි. නිදිකණ්ඩ සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා හොඳට පින් දහම් රැස් කර ඒ කුසලයේම ආස කරන. දැන් භාගතුන දේශනා කළේ පිනක් කරලා ඉවරලා අපි පුරුදු වෙන්නේ එක්ක මොකක් හරි පතන්නනේ වාහනයක් ගන්න, ගෙයක් ගන්න, ළමයි ඉස්කෝලේ දාගන්න ඔහොමනේ. එතකොට ඒ පිනේ වටිනාකම බාල වෙනවා. භාගතුන දේශනා කළේ පිනක් කරලා හිතන්න කිව්ව චිත්ත අලංකාරය. චිත්ත අලංකාරය වෙන්නේ රාග දේශ මොහ ප්‍රහාණයනේ. ඒ කියන්නේ නිවනනේ ආස කරන්නේ. මේ පින නිවන පිණිස සීල් ගුණදම් වැඩියෙන් පිණිස උපකාර වේවා කියලා ඒක පුණ්‍ය සංස්කාරයක්. ඒකයි ඒකට භාගතුන දේශනා කළේ දැන් පුඤ්ඤාභි සංස්කාර කියලා. ඒක සංස්කාරය. ඒකෝර ඒක සංස්කාරයෙන් ලැබෙන දෙයක්. ඒ සංස්කාරය ගොඩනගන්න. ඒ සංස්කාරය ගොඩනගුවට පස්සේ පිනෙන් අන්න ඊට පස්සේ අපේ ආධ්‍යාත්මික තුලින් ඇති කරගන්නා වීරියත් එක්ක එකතු වුණාට පස්සේ ඒ දේ කෙනෙකුගේ ජීවිතේට ගුණයක් වඩන්න උපකාර වෙයි. නමුත් ඔබතුමා ආස කරන්න. ඉතින් අදිෂ්ඨානයෙන් වීරිය යුක්තව කටයුතු කරන්න. ඉතින් මග හරින්න උත්සාහ කරන්න යාළුවෝ. එහෙමත් නැත්නම් ඉතින් උපක්‍රමශීලීව කටයුතු කරන්න. ඉතින් ඔබතුමාට විශේෂයෙන් ආශිර්වාද කරනවා අවංක කෙනෙක් නිසා. තුනුරුවන්ගේ සරණින් දෙවිවරයෙක් වරණින් සුවසේ සිළුගුණ දම් දියුණු කරගන්නම ඔබතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයේද සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ස්වාමීන් අවසරයි තවත් ඇමතුමක් අපිට තිබෙනවා 0112 548යි 548යි 400 ඇමතුම් අංකය ඔස්සේ අර්ණායකින් ජගත් මහත්මයා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ජගත් මහත්මයා ඔබට අපි මේ කතා කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ජගත් මහත්මයා කතා කරන්න. අවසරයි
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මට පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් දැනගන්න එහෙම නැත්නම් මහා මේක පත්තරේ හරි දාගන්න ඕනේ බද්දේ කරත්ත ගාථා සොඳුරු දෙකලාවේ ගාථා දැනගන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි සිංගීක උපාසකතුමා බුදුන්ගේ ගුණ කිව්වේ කොහොමද කියලා දැනගන්න. ඒකට පිංගියානි සූත්‍රයයි මට පිංගියානි සූත්‍ර ඔක්කොම මේ වෙලාවේ ඇත්තටම මතක නැහැ. බද්දේ කරත්ත ගාථා බද්දේ කරත්න සූත්‍රයේ තියෙනවා. බද්දේ කරත්න ගාථාවල ලස්සනට දේශනා කරන භාගය අතීතං වාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදති. ඒ කියන්නේ අතීතය අත්හරින්න කියනවා. අතීතය ගැන හිතන්න එපා කියන. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතේ පතපතා ඉන්න එපා කියනවා. බද්දේ කරත්න සූත්‍රයේ තියෙන ඔබතුමාට අධ්‍යයනය කරන්න පුළුවන්. අතීතං වාන්වා ගමේ නප්පටිකංකේ යදතීතං පහිනංචම් මේ වර්තමානයේ තුල පච්චුප්පන්නංච ඒ ධම්මා තත්ත විපස්සති. ඒ තමයි කියනවා මේ වර්තමානයේ තුල දැන් මේ සිදුවෙන සිද්ධාමේ විදර්ශන නුවණින් දකින්න කියනවා ශ්‍රාවකයා විසින්. ඒක තමයි කියනවා ශ්‍රාවකයා තුල සුදුළු හුදකලාවෙන් වාසය කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සුදුළු හුදකලාවෙන් වාසය කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ අතීතය ගැන ශ්‍රාවකයා පතන්නෙත් නැහැ. අතීතය අරගෙන දැන් අතීතයේ වැරදි දෙයක් අරගෙන අපි හිතමු අපිට තරහ ගියා කියලා අතීතේ. ඒකට තරහ ගියේ කාරණාව අනේ මං මෙහෙම වුණා. ඒක දැන් අතීතයෙන් එයා පසුතැවෙන්නෙත් නැහැ. ඊට පස්සේ නප්පටිකංකේ අනාගතං. අනාගතය ගැන එයා පතන්නෙත් නැහැ. දැන් මම මෙහෙම කරනවා මෙහෙම වෙනවා මෙහෙම. දැන් මොකද වර්තමානයේ කියන සංස්කාරයට අනාත්මයි තමාගේ වශයෙන් පවත්වා ගන්න බැහැනේ. එතකොට උන අනාත්මයි. එතකොට එයා අනාගතය ගැන පතන්නෙත් නැහැ. පච්චුප්පන්නං චේ ධම්මා තත්ත විපස්සති. මේ වර්තමානයේ තුල සිදුවෙන ධාමයන් තුල මනාකොට නුවණින් සිහියෙන් නුවණින් වීරියෙන් දකමින් අන්‍ය විදර්ශනා නුවණින් කටයුතු කරනවා කියන. ඒක තමයි කියන භාගතුනසේ බද්දේ කරත්න සූත්‍රයේ සොඳුරු හුදකලාවෙන් වාසය කරනවා කියලා කියන්නේ. එතකොට මේ වාසය කිරීමේදී අන්‍ය පාවිච්චි කරන නුවණින් ඉමසන්නේ කොහොමද? අතීතේ නිරුද්ධ වී ගියා වූ වර්තමානයේ හටගෙන තියනා වූ අනාගතයේ තාමටකම මේ රූප, විඳීම්, සංඥා, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අන්න නුවණින් ඉමසනවා. ඒක තමයි සුඳුරු හුදකලාවෙන් වාසය කරනවා කියලා දේශනා කරනවා. බද්දේ කරත්න සූත්‍රය අධ්‍යයනය කරන්න තව. ස්වාමීනි තවත් ඇමතුමක් තිබෙනවා අපිට ජානක මහත්මයා කතා කරනවා. ජානකී මහත්මිය අපිට කතා කරනවා. නමෝ බුද්දාය තෙරුවන් සරණයි. නමෝ බුද්දාය තෙරුවන් සරණයි. ඔව් කතා කරන්න. මේ මට තියෙන ගැටලුව මේ දැන් මාසේ දවස් 26ක් වෙනවා අපේ ලොකු අක්කගේ පුතා නැති වුණා හිටපු ගමන්නේ. ඔව්. ඔවම කියන්න අපිට. ඔව් අපිට පැහැදිලි ඔබ කියන කියන්න. ඉතින් මේ එයාට ලෙඩක් එහෙම මොකුත් තිබ්බේ නෑ. බඩ තිබෙනවා කියලා තමයි හොස්පිටල් ගෙනිච්චේ. ඊට පස්සේ පොඩි ඔපරේෂන් එකක් තියෙනවා කිව්වා. ඉතින් ආයෙත් 100ක් මොකුත් ආවේ නෑ. අපිට හිත හදා ගන්න බෑ මේ මහත්තයා මේ එයා පන්සලට ගොඩක් ලැබි කෙනෙක්. මේ හාමුදුරුවෝ ලෙඩ වුණාම සිවුරු සෝදනවා. ඔය ටැප් ලයින් වතුර ඉස්කෝලෙන් දෙනවා හාමුදුරුවන්ට බොණ්ඩ ගෙනත් දෙනවා. මේ බුදු නැඳුරේ වැඩ කරනවා. එතකොට පන්සලේ තියෙන ওই සියලු කටයුතු එයා මේ අටමහ පුතමයි ඉඳිලා තියෙන්නේ. ගෙදරට නෙවෙයි කියලා කියන පන්සලට. ඉතින් මට දැක්කන් තුගන්න මේ අවුරුදු 32 වයසේදී යාට එහෙම අන්තරවත් උනේ අතර අකුසල කර්මයක් මොකක්වත් කියලා දැනගන්න ඕනේ. හොඳයි අම්මා ඔබ කියු කාරණාව පැහැදිලි අවසරයි ස්වාමීනි. ඉතින් අම්මා ඕක තමයි සසරේ ස්වභාවය. උපන් සත්වයා හැමෝම මී යනවනේ. එතකොට අම්මට පුළුවන් නම් හිත හදාගන්න අම්මා කියවන්න අනමතග්ග සංයුක්තයේ සංයුත්ත නිකායේ පොත් වහන්සේගේ තියෙන. ඉතින් ධර්මානුකූලව ඒක බොහොම උපකාර වෙයි හිත හදාගන්න. දැන් හිත හදාගන්නත් අමාරුයි කියලා කිව්වනේ. ඉතින් ඒ නිසා ඕක තමයි අම්මා සසරේ ස්වභාවය. අපි උපන් සත්වයා හැමෝම මී යනවා. ඒකේ පුයින් කරන කෙනාද, පව් කරන කෙනාද, යහපත් කෙනාද, අයහපත් කෙනාද කියලා එහෙම ભેදයක් නැහැ. ඉතින් දැන් අපි තුල තියෙන එක වැරදි වැටහීමක් තමයි පින් කරන කෙනෙක් එහෙම ලේසියෙන් මැරෙන්න බෑ කාලයක් ඇදගෙන ඉන්න ඕනේ කියන එක. ඉතින් එහෙම එකක් දේශනාව තුල දැන් කලින් යන්නේ දැන් අපි ඉස්සෙල්ලත් අපි මේ ධර්ම සාකච්ඡා පටන් ගන්නකොට මේ අර කතා කළේ කලින් යම් කිසි කෙනෙකුට මේ යන්න සිද්ධ වෙනවා නම් ධර්මයේ තුලින් අපි ගත්තොත් අපිට කියන්න තියෙන්නේ යම් කිසි ප්‍රාණඝාත අකුසලයක් එයාගේ සසරේ කරලා ඇති. දැන් අපි දන්නේ දැන් මේ ජීවිතේ අපි හොඳට ඉන්නවා කුසල් දහම් කරගෙන. පින් දහම් කරගෙන කෙනෙක් ඉන්නවා කියමුකෝ. නමුත් අපි අහලා තියෙනවනේ යම් පාප කර්ම විපාක දෙන ක්‍රමයක්. ඒ තමයි මේ ජීවිතේම කරපු පව්කම් අපිට විපාක දෙන්න ගන්න. ඔන්න මේ ජීවිතේ විපාක දෙන්න. ඊට පස්සෙත් ඊළඟ ජීවිතයක සසරේ යන ජීවිතයක් අතුරුතුරු විපාක දෙන. අපි දන්නේ නෑනේ අපි කොහොම කරපු එකක්ද කියලා. එතකොට ওই පවේ විපාක දැන් අපි දැන් හිතන්නේ
භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උපතත් එක්ක අපිට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6. එතකොට මේ ආයතන 6ක් ලැබීම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං. ඇස යනු පින්වත් මහණෙනි පැරණි කර්මයකි. අபிසංකතං විශේෂයෙන් සකස් කර දෙයකි. අபிසංචේතිතං චේතනාත්මක සකස් කරා වූ දෙයකි. වේදනීයෙන් දක්ටබ්බ විඳ විඳව දකින්න තියෙන. ඒක සැපක් වේවා දුකක් වේවා අදුක්කම සුඛයක් වේවි තමයි දකින්න තියෙන. ඒක තමයි සසරේ ස්වභාවය. ඔය සසරේ ස්වභාවය ගැන අපි කල්පනා කළොත් අපි ධර්මයේ අධ්‍යයනය තුළින් ධර්මඥානය ඇති කර ගැනීම තුළින් ඔය කාරණාව කල්පනා කළොත් අපේ ජීවිතේට අපිට උපේක්ෂාවෙන් වාසය කිරීමේ වාග්ය උදා වෙනවා. නැත්තම් අර අපිට හිතෙන්නේ අර විදිහටම එහෙම පින් කරන එහෙම වෙනවා අපිටමයි එහෙම වෙන්නේ. ඉතින් ඒක දෘෂ්ටියක්. ඒක වැරදි ආකල්පයක්. දැන් පින් කරන අය එහෙම වැඩිපුර ඉන්න පුළුවන් නම් එහෙනම් අද වෙනකම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කවදාවත් පිරිනුවම් පාන්න බෑනේ කුසල් දහම් අතරින් පරප්‍රාර්ථ අග්‍රතම උතුමන් වහන්සේ. ඒ රහතන් වහන්සේලා කවදාවත් පිරිනුවම් පාන්න බෑ. එතකොට එහෙනම් ඒ කුසල් දහම් පිනක් නෙමෙයි කුසල් දහම් වඩලා සියල්ල අවසනුත් කරලා. එතකොට එහෙනම් එහෙම නොවේ ඉන්න තිබ්බනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් පිරිනුවම් පෑවා. රහතන් වහන්සේලා දැන් රහතන් වහන්සේලා පිරිනුවම් පාපයට ගියොත් සමහර රහතන් වහන්සේලා පිරිනුවම් පාපයට සෝචනීයයිනේ. දැන් අද සමහර මිනිස්සු හිතන් ඉන්නේ අපි පින් දහම් කරනකොට අපි මැරෙන්න ඕනේ හරිය ලස්සනට නිදාගත්ත නැගිට්ටා වගේ මැරිලා යන්න ඕනේ කියලා හිතන් ඉන්නේ. සමහර රහතන් වහන්සේලා මුග්ගල්ලාන මහ රහතන් වහන්සේම කොහොමද පිරිනුවම් පෑවේ? සොරුන්ගෙන් ගුටි කාලා. ඉතින් ඒක යම් සසරේ විඳපු සසරේ කරපු අකුසලයක විපාකයන්නේ. එනේ රහතන් වහන්සේ කියලා නොවේ ඉන්න තිබ්බනේ. ඉතින් අම්මට තාත්තට ගහලා මේ මරපේකේ අවසාන අකුසලයේ පොඩ්ඩනේ විපාක දුන්න කියලා දේශනාව තුල තියෙන ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඊට පස්සේ ওই වගේ රහතන් වහන්සේලා දැන් කොච්චර අපිට ගන්න උදාහරණ තියෙනවද එතකොට? ඒ නිසා ඕක තමයි සසරේ ස්වභාවය. ඉතින් මේ සසරේ මේ ඉපදීමත් එක්ක ඒකාන්තයෙන්ම උපන් සත්වයර ලැබෙන දෙයක් තමයි ලෙඩවීම කියන දේ. ඒක ඒකාන්තයි. ඒක ධර්මතාවය. මරණය කියන දේ, වයසට යෑම කියන දේ, ලෙඩවීම කියන දේ, ඒකෙන් ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක කියන දේ. ඉතින් ඕකෙන් නිදහස් වෙන්න අපි කැමෝම ආසයි නම් තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රගුණ කර ගැනීම තුළින් ධර්මයේ හැසිරීම තමයි. ඕක තමයි සත්‍ය. තේරුණා වැටහුණාද ස්වාමීනි බොහොමත්ම පින් ඔබ වහන්සේට. තවත් ඇමතුමක් තිබෙනවා ස්වාමීනි අවසර දෙන්න සම්බන්ධ කරගන්නට. පානදුරින් අපිට කතා කරන සරච්චන්ද්‍ර මහත්මයාට අපි මේ කතා කරන්නේ. හෙලෝ. ඔව් සරච්චන්ද්‍ර මහත්මයා අපිට ඔබ කියන දේ පැහැදිලිව ශ්‍රවණය වෙනවා. ඔබට ඇහෙනවද? ඔව් ඇහෙනවා. කියන්න. මට තියෙන ගැටලුව තමයි මේ මහත්මයා මම කොහොමද විශ්වාසයක් මම රාජකාරී දැන් ඉස්සරහ පතර රාජකාරියක් කරනවා. ඒ රාජකාරියදී මම ලකුණු දෙක තමයි හැම වෙලාවෙම අහගෙන ඉන්නේ. ඒකෙන් අෂ්ටාංග ප්‍රතිපදේ මම මේ සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන්නේ මේ හැබැයි මේ සුදුවගේ වෙන්නේ මේ මම දැන් පිළිතුරු ගන්නවා කියන්නේ තමයි නේද මේ සමාදන් වෙන්නේ. ඊට පස්සේ දවල් ආහාරය 12 ඉඳලා ආහාරය ගන්නවා. ඊට පස්සේ පහු දින ඉඳන් වෙනකන් මම ආහාරයක් ගන්න නැහැ. හැබැයි මම මේ රැයට මොනවාරි කිරි මොනවාරි මේ ස්ටෝල් එකක් කරනවා බොනවා. ඒක තමයි කරන්නේ. ඒක හොඳද? එහෙම මට වෙලාව නැති නිසා එහෙම කරාට නෑදීන් සමාදන් වෙනවා එහෙම කමක් නැද්ද? මම ඒකත් පස්සේ සර්කෝ ඒක අදිට කරනවා. ඒක මේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ ඉස්තරාත්මකව. අවසරයි ස්වාමීනි මේ උපෝසතයේ සමාදන් වෙනවා කියන කාරණාවක් කිව්වේ මේ රාත්‍රියේ निराහාරව සිටිනවා. එතකොට ඒ පිළිවෙත මොන වගේද ගැලපෙනවද කියන කාරණාව මට. එතකොට දැන් ඔබතුමා උපෝසතයේ සමාදන් වෙනවා කියලා රාත්‍රියේදී එතකොට අර මේ කිරි මිශ්‍ර කිසි දෙයක් පානය කරන්න බෑ. ඒක විකාල භෝජනයට අයිති. දේශනාව තුළ තියෙන්නේ විකාලයෙන් වැළකී සිටීම ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සියලු ඵල රස සහ සියලු කොළ රසයන් අනුදනිමි. එතකොට ඔබතුමාට පුළුවන් දැන් ඵල රසයක් දැන් අපි කියමු අපි ගත්තොත් පළතුරු යුසය පානය කරන්න පුළුවන්. ඒක පළතුරු හදලා ඒක පෙරලා පානය කරන්න පුළුවන්. ඊට පස්සේ තේ, ඊට පස්සේ කෝපි ආදී දේවල් පානය කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය තියෙන සිසිල් බීම පානය කරන්න පුළුවන්. අර නෙස්ටමෝල් කිරි ආදී දේවල් ඒවා විකාලයට ඒවා ආහාරයක් විදිහට ගෙනෙන බර ආහාර විදිහට. එතකොට ඒවා පානය කිරීමෙන් වළකින්න ඕන. එතකොට ඒකයි විකාලයෙන් වළකිනවා කියලා දේශනාව තුළ තියෙන. ඊට පස්සේ අර සිල් සමාදන් වෙනකොට සාමාන්‍ය නිල ඇඳුමින් ඒක ඉතින් ඇඳුම ප්‍රශ්නයක් නෙමෙයි. සීලය වැදගත් වෙන්නේ. ඉතින් සීලයට අපිට ඇඳුම මෙහෙම වේදයක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ ඔබතුමා බොහොම හොඳ දෙයක් කරන්නේ මේ ඒ උතුම් රැකියාවත් කරන ගමන්
රට ජාති ආගම ආරක්ෂා කරගන්න විහිසෙන ගමන් ඔබතුමා සීලයත් තමාගේ ආධ්‍යාත්මයත් රැකගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඔබතුමා මේ විදිහට සිල් සමාදන් වෙන්න ඒ විදිහට කරන්න. ඉතින් ඔබතුමාට ආශිර්වාද කරනවා සුවසේ සිල් ගුණධම් දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නත් වාසනාව ලැබේවා කියලා. සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් වූ දහම් සාකච්ඡාවයි මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේත් සමගින් අප සිදු කරමින් තිබෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන ලකුරු ගුවන්විදුලිය ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ඔබගේ දහම් ගැටලු ඔබට පුළුවන් අපට යොමු කරන්නට කෙටි වේලාවක් තුළ ඉඩහසර ලැබෙන පරිදි අපි ඒ වෙනුවෙන් පිළිතුරු සපයන්නට මේ වැඩසටහන තුළ සැදී පැහැදී සිටිනවා. ස්වාමීනි තවත් ඇමතුමක් තිබෙනවා. ඇමතුම සම්බන්ධ කරන්නට මත්තෙන් ස්වාමීනි මට කෙටියෙන් පිළිතුරක් ඕනේ. බුදුසසුන තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ අහෝසි කර්ම කියලා දෙයක් තියෙනවද? එහෙම නැත්නම් යම්කිසි පවක් කරෝතින් අපිට ඒ දේවල් අපේ පින නිසා යටපත් වෙලා ඵල නොදෙන අවස්ථා තියෙනවද? බොහොම කෙටියෙන් ස්වාමීන් අපිට පැහැදිලි. එතනදී අහෝසි කර්ම කියන එක දැන් දේශනාව තුළ බුද්ධ දේශනාව තුළ ඇත්තටම සඳහනක් නැහැ. දැන් සූත්‍ර පිටකේ ඔබතුමා හොඳට අධ්‍යයනය කළොත් සූත්‍ර තුළ දැන් කර්ම අහෝසි කර්මය කියලා එකක් නැහැ. කර්ම ක්ෂය වීම කියලා දේශනාව තුළ තියෙනවා. ඒතර කර්ම ශ්‍රේ වෙනවා කියලා කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපි කතා කරපු යෝග සූත්‍රයට අනුව ඔන්න යා කාමය දුරු කිරීම හේතුවෙන් දැන් කාමයන් ප්‍රහාණය දැන් ආස්වාදය ආදීන නිස්සරණය දෙකීම හේතුවෙන් කාමයෙන් සම්පූර්ණ නිදහස් වුණානේ. එතකොට අන්‍යයට කර්ම ක්ෂය වුණා කුමේකද? කාම ලෝකේ. නමුත් එයාට ඉහළ බ්‍රහ්ම ලෝකවල උපදින්න කර්මයේ හිමම තියෙනවා. කාම භවයේ ෂේ වුණා. නමුත් රූප අරූපේ තියෙනවා. එතකොට ආන්නේ ඒක එතකොට සාමාන්‍ය එතකොට අහෝසි කර්මයක්. එතකොට අහෝසි කර්ම කියනකොට ඒකට කියන්නේ කර්මශ්‍රය වුණා. දැන් අපි හිතමු දෘෂ්ටිය පිරිසිදු වුණා. දැන් දිට්ඨි යෝගයෙන් ගැන කතා කරන්නේ. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔන්න ඔය තුන. දැන් ඔය තුන ප්‍රහාණය වීම අපි දේශනාව තුළ භාග්‍යතුන් දේශනා කරන සෝවාන් වෙනවා. එතකොට එයාගේ කර්මශ්‍රය වුණා නිරේගාමි. එතකොට ඒ උතුමන් වහන්සේගේ කර්මශ්‍රය වුණා කොහෙද? ප්‍රේත ලෝකේ. ඊට පස්සේ තිරිසන් ලෝකේ. ඒ කියන්නේ සත්ව ලෝකේ. ඊට පස්සේ අසුර ලෝක සතර අපායගාමී. නමුත් මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල තියෙනවා. ඊට පස්සේ දැන් ශ්‍රේණි යන්නේ එතන එතකොට කර්මක්ෂය. එතකොට ඒක අහෝසි කර්මයක් විදිහට දාන්න පුළුවන්. නමුත් අහෝසි කර්ම කියන වචනේ බුද්ධ දේශනාව තුළ නෑ. එතන දේශනාව භාග්‍යතුන් දේශනා කරන්නේ කොහොමද? කර්මශ්‍රයයි. අනේක කර්මයේ ශ්‍රේණුණා කියලා දේශනාව තුළ තියෙනවා. වැටුණාද ස්වාමීනි? අරහත් වේදී සියලු අකුසල් ශ්‍රේ. එතකොට සියලු කර්මක් ශ්‍රේ වුණා. ඒ කියන්නේ නැවත උපතක් වෙනස්. දැන් අපි කතා කරන්නේ භවයේදී විපාක පිණිස කර්ම සකස් වෙනවනේ. කාම ධාතුය, රූප ධාතුය, අරූප ධාතුය. එතකොට අරූප ධාතුවේ විපාක පිණිස කර්ම අන්න ඒක සම්පූර්ණම ශේයයි. ඒක කාමයේ කොහොමද ශේය, රූපයේ කොහොමද ශේය. එතකොට භවයේ විපාක පිණිස කර්මය සකස් වීම සම්පූර්ණම ශේය. එතකොට නැවත උපතක් නැහැ යන්නේ. තුමක් තිබෙනවා මහවි නිරෝෂා මහත්මිය අපිට කතා කරනවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ විෂයාකාර සක්කාය දිට්ඨිය ගැනයි සංස්කාර හැදිලා තියෙන හේතුඵල ධමයෙන් හේතුඵල ධම ගැන විස්තර දැනගන්න කැමති. සක්කාය දිට්ඨිය ගැන මේ ලියා ගන්න පුළුවන් විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. විෂයාකාර සක්කාය දිට්ඨිය ගැන අම්මා අධ්‍යයනය කරන්න හොඳට ගද්දූල බද්ද කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒ සූත්‍රය අධ්‍යයනය කරන විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය පහට කියනවා පංච උපාදානස්කන්ධයනේ. එතකොට රූපය ගැන හතර ආකාරයෙන්, විඳීම් ගැන හතර ආකාරයෙන්, සංඥාව ගැන හතර ආකාරයෙන්, සංස්කාරය ගැන හතර ආකාරයෙන්, විඥානය ගැන හතර ආකාරයෙන්. එතකොට හතරේව පහක් 20යි. ඔන්න 20. හොඳද? ඒ තමයි හතර ආකාරයෙන් කියන එක පළවෙනි එක තමයි රූපය ආත්මයේ වශයෙන් ගන්නවා. ඔන්න පළවෙනි එක. විඳීමත් ආත්මයේ වශයෙන්, ඊට පස්සේ සංඥාවත්, සංස්කාරයත්, විඥානය ඔක්කොම ආත්මයේ වශයෙන් ගන්න. පළවෙනි එක. රූපය ආත්ම වශයෙන් ගන්නවා. දෙවෙනි එක ආත්මීය ස්වභාවයෙන් රූපේ හැදිලා තියෙනවා කියලා එයා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එක රූපං අත්තතෝ සමනස රූපේ ආත්මය වශයෙන් ගන්නවා. ඊට පස්සේ ආත්මීය ස්වභාවයෙන් රූපේ යුක්තයි කියලා ගන්නවා. ඊළඟ එක තමයි රූපයේ තුල ආත්මය තියෙනවා කියලා ගන්නවා. ඊළඟ එක තමයි ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා ගන්නවා. ඔන්න 4. ওই විදිහටම වේදනාවත්, සංඥාවත්, සංස්කාරයත්,
විඥානයත් ගැන ওই විදිහමයි. ස්වාමිනී අපිට ඇමතුමකට යොමු වෙන්නට තියෙන කාලය අවම නිසාවෙන් ස්වාමිනී දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ එහෙම නැත්නම් ධර්මයේ තුළ සඳහන් වෙලා තියෙනවද කාන්තා පාර්ශ්වය පිරිමි පාර්ශ්වය අතර උස්මිටි බවක් එහෙම නැත්නම් සමතැනද තියෙන්නේ. එතකොට ස්වාමිනී ඇයි අපි මේ වැඩි පිනක් ඕනේ කියලා කියන්නේ පිරිමියෙක් වෙලා උපදින්න? මට පහදලා දෙන්න ස්වාමිනී බොහොම කෙටියෙන්. දැන් ඇත්තටම බුද්ධ දේශනාව තුළ ගත්තොත් භාග්‍යතුන් වහන්සේ ඇත්තටම එහෙම කාන්තාවට පහත් ලෙස සලකලා කියලා කිව්වොත් ඒක ඇත්තටම ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක් එක වැරදි. ඔව් මට තේරුණා. එතකොට දැන් යමෙක් කවුරු හරි කරනවා නම් මං කිව්වා ඉපදෙන්න අවශ්‍ය පින සමද? එහෙම නැත්නම් එකම පිනක්ද? පිනේ විවිධත්වයක් තියෙනවා. පිනේ විවිධත්වයක් හැම වෙලෙම තියෙනවා. ඒක නැහැ නෙමෙයි. ස්ත්‍රියක් වෙන්නත් පුරුෂයෙක් වෙන්නත් පිනේ විවිධත්වයක් තියෙනවා. ඒක නැහැ නෙමෙයි. පිනේ විවිධත්වයක් තියෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ තියෙනවා. ඉතින් ඒ පිනේ විවිධත්වයකට යන කොහොමත් පිනේ විවිධත්වය දැන් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් දැන් සමහර දමහර කෙනෙක් ගත්තොත් එහෙම යා හොඳ දැන් පිරිමියෙක් වුණාට සමහරට යා දුප්පත් සමහර කාන්තාවක් වල ඉහළ තැනක ඉපදෙනවා. ඒ කියන්නේ ඉහළ සැප සහගත තැන්වල ඉපදෙනවා. සමහරලාට පිරිමියෙක් කියලා උපදිනවා. සමහරලාට ඒ දරුවා අම්මලාට සලකන්නේ. සමහරට ගෑනු දරුවෝ ටික විතරයි අම්මට සලකන්නේ. ඒතකොට ගෑනු වෙලා කාන්තාවක් වෙලා ඉපදෙනවා කියන එකට පව්කාරයි කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරදි. ඊට පස්සේ එහෙනම් පිරිමියා මහා පින්වන්ත නෙගයි අම්මට තාත්තට සලකන්නේ නැත්තේ. එහෙනම් එයයි කුසල් දහම වල දැන් අපි ගත්තොත් එහෙනම් වැඩසටහනකට අපි ගමුකෝ. පොයේට සිල් ගන්න ඉන්නේ වැඩිපුර පිරිමිද අම්මලාද? අන්න ඒකනේ. එතකොට එහෙනම් කාන්තාව නිගා කිරීම ධර්මයේ ඒ හරියන්නේ නැහැනේ. ඒ පිනේ විදත්වයක් තියෙනවා. ඒක නැහැ නෙමෙයි ඒක හරියි. එතකොට නමුත් එහෙම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ දැන් මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු පිරිස ඇවිල්ලා පැවිදි ඉල්ලනකොට භාග්‍යතුන් වහන්සේ ඉස්සරලාම පැවිදි දුන්නේ නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැනෙව්වනේ සිල්පද ටිකක් ඊට පස්සේ වර පැනෙව්වනේ. ඒ පැනෙව්වට පස්සේ එහෙනම් ඔයාලා මහා පෞකාර ජීවිතයක් ඔයාලා පිනින් මහා හීනය එහෙනම් ඔයාලට මහානකම් හරියන්නේ. නමුත් එහෙම උන්නේ නැහැ. ලස්සන රහත් තෙරණින් වහන්සේලා බිහි වුණේ. සුභාතිරේ නම් උතුම් රහත් තෙරණිය ගාවට මේ පිරිමේ මහා වාසනාවන්ත වෙනන් එහෙනම් සල්ලාලේ ඇවිල්ලා ඇහැක් ඉල්ලගෙන ඉද. අර ගෑන් ළමයා ගිනිල්ල ගත්තට මහා රහත් තෙරණියන්නේ ගෙන්නේ. ඊට පස්සේ අපි මහා රහත් තෙරණින් වහන්සේලා කෙනෙක් තව ගත්තත් ඒක ආච්චියම්ම කෙනෙක් හිටියේ. හරි වයසයි. මෙහිණි ආරාමයට ගිහිල්ලා මෙහිණි මහා ඒ උතුමන් වහන්සේලාට උපස්ථාන කර හිටියේ. ඉඳලා වයසට ගියාට පස්සේ මහාන වුණා. අර ආච්චියම්ම. සක්මන් කරන්න බෑ කෙලින්. වයසයිනේ. කණු අල්ලගෙන කණු වටේට තමයි බුදුගුණ දහම් සංගුණ හිත සමාධිය වැඩි වෙයි. එහෙනම් පව්කාර නම් ගෑනුවා එහෙනම් කොහොමද සමාධියක් වඩන්නේ? එතකොට ඒක බොරු ඒක අධර්මයක්. එහෙම කාටවත් චෝදනා කරා. එහෙනම් රහත් වෙනවලු කවදාවත් ධර්මයෙන් බිහි වෙන්න බෑ. එහෙනම් හැම එකම පිරිමින්ට තමයි හරියන්න ඕනේ. එහෙම ඉතින් පිරිමින්ට දෙන ආගම් තියෙනවා ඉතින්. ඒවට ගියා නම් හරි. ඒවට ගිහිල්ලා පිරිමින්ට හොඳ තැන ගෑනුන්ට යට තැන හම්බෙයි පහත තැන. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සෑමෝට මේක සමානයි. මොකද ධර්මයේ තුල තියෙන භික්ෂුවක් විදිහට ගත්තොත් ධර්මයේ තුල තියෙනවා භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා තව ඒ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ කියලා කුල වලින් එනවා. ඒ කුල වලින් කවුරු ආවත් කොයි කුලෙන් ආවත් පැවිදි වුණොත් ඒ කියන්නේ උපාසක උපාසික භික්ෂු භික්ෂුණී භාවය ලබාගත් ඒ ඔක්කොම බුදුරජාණන්ගේ ශ්‍රාවකයෝ කියනවා. ඒකට ගැහැණුද පිරිමිද උගද්ද නූගද්ද ඒක අදාළ නැහැ. එහෙම යමෙක් කියනවනම් සම්පූර්ණ මේක අධර්මයක්. ඒක භාග්‍යතුන් වහන්සේට ධර්මයට කරන චෝදනාවක්. නමුත් ගැහැණියෙක් වෙන්නත් පිරිමියෙක් වෙන්නත් පිනේ විදත්වයේ බලපානවා. ධර්මයේ තුල ඒක තියෙනවා. ඒක සත්‍යයි. ඒක ඇත්තයි. වැටුණා. බොහොමත්ම පිං ස්වාමීනි. බොහොම සුන්දර දහම් පරයයක් අද දවසේ මේ සදහම් දේශනාවට ශ්‍රවණය කරමින් ඒ වගේම ධර්ම සාකච්ඡාවට එකතු වෙමින් අපිට ගත කරන්නට කාලය උදා වුණා. සුපින්නතුනි මේ මොහොතේ අපට ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ලැබෙන ඉඩකඩ අවසන් බව නිෂ්පාදක කණ්ඩායම මතක් කරනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලකුරු ගුවන්විදුලිය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත සුපින්නත් ඔබේ හදවත සුවපත් කරන්නට තිලෝගුරු තථාගත අරහත්
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මිහිරැති ශ්‍රී සද්ධර්මය අපි හෝරා කීපයක් මේ විදිහට සජීවීව විකාශය කරන්නට කටයුතු කළා. සවස 3ට ඔබට ගෙනෙන්නට කටයුතු කළා වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කළේ නම්බර 78 9 තල්වත්ත ගෝනවල යන නිවසේ පදිංචි පින්වත් පුෂ්පිකා වේරගල මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින්. ඔබටත් පුළුවන් ලබන ඉරිදා දවසේදීත් මේ විදිහටම උදෑසන 8ට මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ ධර්මදේශනාවන් විකාශනය කරනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලකුරු ගණනදිය ඔස්සේ ඒ වෙනුවෙන් ප්‍රතිබර දායකත්වයේ ගන්නට ඔබට පුළුවන් කතා කරන්නට 071 232 88 87 071 232 88 87 ඒ වගේම 0112 571 471 0112 571 471 සුවදායි සතියන්තයක් ගත කරන්නට ඔබට අවකාශය ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍ර ඇසුර තමයි අපට ජීවිතේ වඩාත් ළඟින් තියාගන්නට ඕනේ. රූපවාහිනී මැද්දේ කලන මිතුරු හැටියට, ගුවන්විදුලි මැද්දේ කලන මිතුරු හැටියට ශ්‍රද්ධා රූපවාහිනිය ලකුරු ගුවන්විදුලිය නිරන්තරයෙන් කල්යාණ මිත්‍රගේ යුතුයකම වගකීම ඔබේ දෙසවන අතරට පැමිණ ඔබේ දිනෙත් අභියසට පැමිණ සිදු කරන්නට කටයුතු කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ අසංකේය කල්පලක්ෂ ගණනක් සසරේ පෙරුම්දම් පුරමින් මේ මහා භද්‍ර කල්පයේහි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට ලෝ පහළ වෙමින් දේශනා කොට වදාළ අනුත්තරීය ශ්‍රී සද්ධර්මය ඔබට එලෙසින්ම ගෙනෙන්නට කටයුතු කරමින්. ඉතින් මේ පණිවිඩය ඔබ හමුවේ තබමින් සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස ධර්ම සාකච්ඡාව නිමා කරන්නටයි අප සෝදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේට යලිත් වතාවක් පුණ්‍යානුමෝදනා වේවා. ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. ඒ වගේම ඔබ වහන්සේට වැඩසටහන නිමා කරන්නට මත්තෙන් ආරාධනා කරනවා ස්වාමිනී. බොහොම ඉක්මනින්ම අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේ වැඩසටහනට දායකත්වයේ දරූ සියලු දෙනාව මෙනෙහි කරමින්. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනට අද මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ නම්බර 78 9 තල්වත්ත ගෝනවල යන ලිපිණී පදිංචි පින්වත් පුෂ්පිකා වේරගල මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් කියලා සඳහන් කරනවා. ඉතින් රැස් කරගත්තා වූ අද උදෑසන සිට මිහිමෝද දක්වා නන්නයිරින් රැස් කරගත් සීලූම පින සක්දෙව් රජුන් ප්‍රධාන තවසරද සීල දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දිහුමාර දරුවන් ආලවක සෙම්පතිතුමා සීවක සෙම්පතිතුමාන ඇතුළු සීලූම සෙම්පති දෙවරු මේ වගේම ඔබ අප සීලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලා මේ පිම්බිම අධිග්‍රහිත සීලු දෙවියන් ඒ වගේම නානා නම්ගොත් වාසී සීලූම දෙවරුන් සුමන සමන් දෙවියනුන් උපුල්වන් දෙවියනුන් ඇතුළු සීලු දෙවරු ඒ වගේම සීලූම බ්‍රහ්මීන් මේ පින් සමලස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සීලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවුස වර්ණසව බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. සීලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සීලු දෙනාටද සැලසෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්ව දරූ පින්වතුන් නමින් මිය පරලොව යන්ට යෙදුන මීට වසර 28කට පිහෙත්තදී මිය පරලොව ගිය 1992 ජූනි මාස 29 වන දින මිය පරලොව ගිය ලියෝරිස් වේලගර පියාණන්ට ඒ වගේම මීට වසරක 9කට පෙර මිය පරලොව ගිය එනම් 2011 ජූනි මාස 12 වන දින මිය පරලොව ගිය චන්ද්‍රා වේලගල මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සීලු දෙනා නමින්ද මිය පරලොව ගොස් යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන ඇද්ද ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. ඒ වගේම මේ පින දායකත්වයේ දරූ නම්බර 78 9 තල්වත්ත ගෝනවල යන ලිපිණී පදිංචි පින්වත් පුෂ්පිකා වේරගල මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් එතුමා ඒ හැම දිනාගේ ඒ අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පවුල්වල සීලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේ. හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝාය සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සීල ධාර්මික උතුම් රැකී ආරක්ෂා දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද දිනින් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටද කිසි බාධා කරදර හිරියර පීඩාවකින් තොරව ගෞතම බුදු සසුනේ
පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ පින් සීලෝම පින්වත් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට දනුමෝදන්න, මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. මහා සංඝරත්නයටද මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ, හිතමිතුරු ඇතුළු සෑම දිනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන, නන් අයරින් උදව්පකාර කරන්නා වූ, ඒ වගේම සිව්පසෙන් උපකාර කරන්නා වූ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සෑම දිනාටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙල්නින්දාම් ගොවිතැන්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියද දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවිරක වරණින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීනි, ඔබ වහන්සේට යලිත් වතාවක් අප සියලු දෙනාගේම වැඳුම නමස්කාරය වේවා. ස්වාමීන් පුණ්‍යානුමෝදනා වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් ඔබ වහන්සේට නිවනින් සැනසෙන්නටම රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සුපින්නතුනි, එසේනම් අද දවසේ නොම්බර 79 තල්වත්ත ගෝනවල නිවසේ පදිංචි පින්වත් පුෂ්පිකා වේරගල මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ගේ බැතිපර ධර්ම දානමය දායකත්වයේ යටතේ ඔබට විකාශය කරන්නට කටයුතු කළා වූ සවස ධර්ම සාකච්ඡාව මෙලෙසින් අප නිමා කරනවා. ලබන ඉරිදා දවසෙත් උදෑසන 8ට ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ සජීවී දහම් දෙසුමක් සමගින් මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් අප සමුගන්නටයි සෝදනා වෙන්නේ. සතියන්තය ඇතුළු ඉදිරි කාලයේම කල්යාණ මිත්‍ර ඇසුර වඩාත් ළඟින් තබාගෙන ඔබේ ජීවිතය ජය ගන්නට පුළුවන් සුන්දර කාලයක් බවට පත් වේවා. එසේම ඒ වෙනුවෙන් ඔබට වීරිය වඩන්නට පුළුවන් අවකාශය ලැබේවා. කොරෝනා වසංගතය නිසාවෙන් ලෝකයේ පීඩාවට පත් වෙලා සිටින සියලුම දෙනා එයින් අත්මිදි රෝගාබාධ වලට පත් වී සිටින සියලුම දෙනා එයින් අත්මිදි මුළු ලෝකයම මේ වසංගත තත්ත්වයෙන් පැහැරට යන්නට කටයුතු වේවා. අප කළ සියලුම පින් ඔවුන් සියලුම දෙනාටත් පීඩාවටපත් වූ සැමටත් අනුමෝදන් වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමින් වැඩසටහන නිමා කරනවා. මේ මොහොතේ ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙමින් ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.